සුවපත් වේවා සුව බෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම දෙසැම්බර් මාසයේ 28 වෙනිදා අඟහරුවාදා දවසේ පත්තරමේන්තුව රැස් වෙන්නයි සූදානම් වෙන්නේ. පත්තරමේන්තුව කියන්නේ පුවත් කියලා කියන්නේ මොනවද සහ පුවත් වලට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ප්‍රවෘත්තියක් කිව්වම ඒක හරිද වැරදිද බලන එක ඒව වෙනම කතා. මොකද්ද ප්‍රවෘත්තියක් කියලා කියන්නේ? අර සරල කතාවක් තියෙනවානේ මිනිහෙක් බල්ලෙක්ගේ කකුල කෑවොත් ආන්න ඒක ප්‍රවෘත්තියක්. හැබැයි බල්ලොන්ගේ කකුල මිනිස්සු කන එක ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රවෘත්ති විදියට වාර්තා කෙරෙන්නේ මිනිස්සුන්ගේ කකුල බල්ලෝ කන එක නෙවෙයි බල්ලොන්ගේ කකුල මිනිස්සු කන එක. අසාමාන්‍ය දේ තමයි වාර්තා කරන්නේ. ඒ අනුව මේ දවස්වල දැන් අලුතෙන්ම ඇතිවලා තියෙන කතාව ගොවීන් දියර පොර විසි කරනවා කියන එකනේ. ඒ මිනිස්සු බල්ලෝ කන එක නෙවෙයි. එතන මිනිස්සුන්ව බල්ලන් විසින් සපා කන එක නෙවෙයි. බල්ලගේ කකුල මිනිස්සු කන එක. ඒ කියන්නේ සාමාන්‍ය නෙවෙයි විශේෂය. ඒ නිසා එහෙම පුවත් ඇහුවයින් පස්සේ අපිත් ගෙදර තියෙන පොර ටික විසි කරන්න ඕනේ. එහෙම තැනකට යා යුතු නැහැ. ඒ උදාහරණයකට ගත්තේ බොහෝ පුවත් දිහා බලන්න ඕනේ මානෙ මොකද්ද කියලා නැවත වතාවක් මතක් කරගන්න එක වටිනවා. පුවත් ගැන විවිධ කතාබහ ඇති වෙන නිසා පුවත් වලින් පස්සේ. ඒ නිසා මේ පත්තරවල ටෙලිවිෂන් වල අපි මේ කියන්නේ බල්ලෙක්ගේ කකුල මිනිස්සු කාපු කතා මිසක් සාමාන්‍යයෙන් ලෝකෙ සිද්ධ වෙනවා. නැත්නම් රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ කකුල බල්ලෝ කන එක තමයි වෙන්නේ. අදත් ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා වෙන්නේ මොනවද? බලමු. කතාව ටිකක් හිතලා බලන්න. ප්‍රවෘත්තියකට අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද? උදේ පාන්දර ඒක ගැන හිතලා බලන්න. අපේ නිෂ්පාදක ඉන්දික විරකෝන් මට මතක් කරනවා ජෝන් ඩී බෝගාඩ් කියන ලේඛකයා තමයි ඒ කතාව කිව්වේ. ඒ කියන්නේ මිනිසුන්ගේ කකුල බල්ලෙක් සපා කෑමන කන එක ඒක පුවතක් වෙන්නේ නැහැ. හැබැයි මිනිහෙක් බල්ලෙක්ගේ කකුල කන එක පුවතක් බවට පත් වෙනවා කියලා. ප්‍රධාන පුවත මොකක් විය යුතුද? ඉදිරි අවුරුදු 3 රට හදනවා, රට වෙනස් කරනවා, රට දියුණු කරනවා. කොරෝනා හමුවේ පසුබෑම් ඇතිවත් ඉදිරි වසර 3 ඇතුළත සියලු පොරොන්දු ඉටු කරනවා ජනාධිපති ගෝඨාභය පුවත්පත් කතුවරුන් හමුවේ කියයි. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලයි මේ. තමන් ජනාධිපති ධුරයට පත්වී මාසයක් ගත වෙන විට කොරෝනා වසංගතයේ පැමිණීම නිසා ජනතාවට පොරොන්දු සියලු දේ ඒ ආකාරයෙන් මිෂ්ඨ කරන්න බැරි වුණා. ජනාධිපති ධුරයට පත් වුණේ මම රටේ ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව. හැබැයි කොරෝනා වසංගතය සමස්ත ලෝකයේම අපේක්ෂා නොකළ තත්ත්වයක් වුණා. ඒ වුණාට දියුණු රටවල් වලට ඊට මුහුණ දීමට හැකි වුණා මොකද ඔවුන්ගේ ආර්ථික ශක්තිය තිබිච්ච නිසා. හැබැයි මම මේ වෙහෙත්දී මේ ගැටලුවට ගෝලීය ගැටලුවට විසඳුම් පිණිස ක්ෂණික විසඳුමක් ක්‍රියාත්මක කරා. එහෙම නැත්නම් ක්ෂණික සැලසුමක් ක්‍රියාත්මක කළා. ඒක ප්‍රතිඵල දැන් අත්පත් කරගෙන තියෙනවා. ආණ්ඩුවේ කවුරුත් සාමූහික වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මට පුරුදු සාමූහිකව කටයුතු කළා. මොකද මෙහෙයුමකට යන්න කලින් මෙහෙයුම සැලසුම් කරනකොට අපි අතර නොයෙකුත් මත තියෙනවා. නමුත් ක්‍රියාන්විතයකට ගියාම එකා වගේ සටන් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම මතවාද තියෙන්න පුළුවන්. නමුත් වැඩ කරනකොට අරයාගේ තීරණය මෙයා වග කියන්න ඕන කියා වගකීම් මගහරින්න බෑ. මට පුරුදු සාමූහිකත්වය ඒක. හමුදා නිලධාරියෙක් විදිහට මම ප්‍රගුණ කළේ මගේ විනය සහ මගේ ශිල්පය ඒක. මේ සටන පොදු සටනක් විදිහට කල්පනා කළ යුතුයි. මට තවත් වසර 3ක කාලයක් තියෙනවා. ඒ වගේම ඇමතිවරුන්ට තව වසර 3මාරක කාලයක් තියෙනවා. මේ කාලය ඇතුළත ජනතා අපේක්ෂා ඉටු කරනවා. ඒ ජනතාවට ලබා දීපු පොරොන්දු ඒ ආකාරයෙන් නිෂ්ඨ කරනවා කියලා පුවත්පත් කතුවරුන් හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කළා කියන කාරණාව අද අරුණ පුවත්පත වාර්තා කරනවා. පසුබෑම් ඇති වුණා. ඒ පසුබෑම් වලට හේතුව මොකක්ද කියලා හඳුනාගෙන තිනවා. ඉදිරි අවුරුදු 3 තීරණාත්මකයි. ඒ අවුරුදු 3ේදී රට හදනවා කියන පොරොන්දුව දෙනවා පුවත්පත් කතුවරුන් හමුවේ. ගැලරියට නෙවෙයි කතා කරන්නේ, පුවත්පත් කතුවරුන් හමුවේ තමයි ඒ කතාව කියන්නේ. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය PBගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී. නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරනවා. ඒ කියන්නේ ගාමිණී සෙනරත් මහත්මයාද අග්‍රාමාත්‍ය ලේකම්වරයා විදියට කටයුතු කරන ගාමිණී සෙනරත් මහත්මයා ජනාධිපති ලේකම්වරයා විදියට පත්වීමට නියමිතයිලු. ඒ වගේම පුරප්පාඩු වෙන අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා අනුර දිසානායක මහතා පත්වීමට නියමිත බව තමයි වාර්තා කර සිටින්නේ අද ජාතික පුවත්පත්. ගාමිණී සෙනරත් කියන පරිපාලන නිලධාරිය නැත්නම් විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරිය ඔහුට විෂය දැනුම තියෙනවා.
සමාජ දැනුම තියෙනවා සහ ඇහුම්කම් දීමේ හැකියාව තියෙනවා හොඳට කියලා ඒක වැඩ කරලා තියෙන උදවිය ඉතා හොඳින් දන්නවා. විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදියට කටයුතු කරද්දී සියලු පාර්ශ්ව පරිපාලන කාර්යයන් සහ ඊට පස්සේ දේශපාලනයන් ඊළඟට ජනතාව මේ සියලු පැති සම්බන්ධීකරණය කරගන්න සහ අනෙක් පැත්තෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් තියෙනකොට යුද්ධය කරන කාලෙ මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගෙනමදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා විදියට කරපු කාර්යභාරය පිළිබඳව තමයි බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ. ඒ ගාමිණී සෙනරත් මහත්මයා ලේකම් ධුරයට පත්වේ කියන ආරංචි එක්ක තමයි මේ කතාව අපිට මතක් වුණේ. PB අස්වෙයි PBටම චෝදනා කිරීම වැරදි කියලා ජනාධිපතිතුමා කිව්වා කියලා ශාම්නුවන් ගණේවත් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරනවා. ඒ වගේම ඊයේ පුවත්පත් කතුවරුන් හමුවේ කරපු තවත් ප්‍රකාශන කිහිපයක් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. සාමූහික වගකීම කඩකල ඇමතිවරුන්ට යන්න පුළුවන්. ඉතිරි අවුරුදු 3 මොන බාධකාවක් ජනතා අපේක්ෂා ඉටු කරනවා. ගත්ත තීරණය නිවැරදි නම් ආපසු හරවන්නේ නැහැ. තරුණයන්ගේ අපේක්ෂා නොසලකා හැර නැහැ කියලා ජනාධිපතිවරයා ඊයේ පුවත්පත් කතුවරුන් හමුවේ කරපු ප්‍රකාශය වාර්තා කරනවා. එතකොට දැන් සිරස්සල විදියට වාර්තා කරන්නේ මේ කතා. ඒ කියන්නේ ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලාස්වීම පිළිබඳව සහ අනෙක් පැත්තෙන් ගත්තම සාමූහික වගකීම ගැන කියන කතා. වැදගත් කාරණා කිහිපයක් සඳහන් කරනවා. එකක් තමයි පොහොර ප්‍රශ්නේදී කිසියම් වරදක් සිදු වෙති බව මා පිළිගන්නවා. චීන පොහොර තොගේ ගෙන්වීම සඳහා ණයවර ලිපිය නිකුත් කිරීමට පෙර ගෙන්වන ලද පොහොර සංයුතියේ ස්වභාවය ගැන විද්‍යාත්මකව හැදෑරීමක් කළ යුතු තිබුණා. එම නොකර ණයවර ලිපි ඇරලා පොහොර ගෙනාවන් නම් ඒ ණයවර ලිපියට අවනත වීම අනිවාර්යෙන්ම කළ යුතුයි. නැත්නම් මේක ජාත්‍යන්තර ප්‍රශ්නයකට යනවා. ඒ වගේම මම විදේශීය විනිමය අර්බුදයක් ඇතිවන බව කල්තියාම දැනගත්තා. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනයට සීමාවන් පැනුවේ. වාහන ආනයන සීමා කළ අවුරුදු 1.5කට කලින් ඒ තීන්දුව ගත්තේ. කහ වගේ දේශීය වගා කරන්න පුළුවන් වගාවන් දේශීයව කිරීමට ගොවි ජනතාව පෙළඹවීමට පියවරගත්ත ඒ අර්බුදයක් ඇති වෙන බව විනිමය අර්බුදයක් ඇති වෙන බව මම කලින් දැක්ක නිසා ඒකේ ප්‍රතිඵල අද පේන්න තියෙනවා. ගොවි ජනතාව ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. මත්ද්‍රව්‍ය වලට වඩා රටට එදා හොරෙන් කහ ගෙන්නන්න පටන් ගත්තා. කහ වලට රට තුළ ඉල්ලුම අපිට තේරුණා. නමුත් අපි ගත්ත තීරණය නිවැරදි නිසා අපි ආපසු හරවන්න ක්‍රියා කළේ නැහැ. ඒකේ අවසන් ප්‍රතිඵලය අද කහ වලින් රට ස්වයං පෝෂිත වීම දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. විහිදී ගිහිල්ලා තියෙනවා. ඉන්ධන ආනයන සම්බන්ධව ජනාධිපතිතුමා කතා කරනවා. ඊයේ ඉන්ධන ආනයනයට අද විශාල වියදමක් දරනවා. මේ සඳහා වන ධනස්කන්ධය අවම කර ගැනීම අවශ්‍යයි. ඉදිරියේදී යම් විදියකින් වාහන ගෙන්වීමට යලි අවස්ථාව අපට ලබා දීමට හැකි වුණත් මුල් තැන දෙන්නේ බැටරි ආරෝපණය කර ධාවනය කරන රථවලට. ඉතා අසීරු මොහොතක ජනජීවිතය රැකදීමට අපි උත්සාහ ගත්ත බව අමතක කරන්න එපා. ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කරලා කොවිඩ් එන්නත් 3ක් දීලා බූස්ටර් එන්නතත් ලෝකයේ සාර්ථකව ලබා දීපු ඒ වගේම රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්නට අපේ රජයට හැකි වුණා. මේ ආර්ථික සම්පත් තිබිච්ච රටක් විදියට නෙවෙයි අපි මේ තීන්දුව ගත්තේ. ඒතකොට දැන් ඩොලර් සංචිත ගැන බොහෝ අය ප්‍රශ්න කරනවා. ඩොලර් සංචිත තියාගෙන නෙවෙයි මේ තුන්වන මාත්‍රාවක් දෙන්න තීන්දුව කළේ. හැබැයි ඒක ප්‍රමුඛ අවශ්‍යතාවක් සහ මේ මොහොතේදී කළ යුතු හොඳම දේ එය නිසා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ඒ විදිහට සැලසුම් සහගතව ක්‍රියාත්මක කළේ. මේවට ඩොලර් කෝටි ගණන් වියදම් කරද්දී ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරද්දී ඩොලර් හිඟයක් ඇති වෙන බව දැනගෙන හිටියා. හැබැයි ඒ මොහොතේදී වඩාත්ම කළ යුතුව තිබිච්ච කාරණාව තමයි මේ රටේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරන එක සහ ජන ජීවිතය ආරක්ෂා කරන එක. ඒක තමයි ආර්ථික සමාජයේ සියලු කාරණාවල පදනම බවට පත් වෙන්නේ. ඊළඟට ලංකාදීප පුවත්පතට අජන්ත කුමාර අගලකඩ වාර්තා කරනවා මේ ප්‍රකාශයේ ඒ තමයි යුගධන විසම සම්බන්ධයෙන් ඇමති තිදෙනාගේ ක්‍රියාකලාපය වැරදි. කාබනික වැඩසටහනට අමාත්‍යාංශයෙන් සහායක් ලැබුණෙත් නැහැ කියලා ජනපති පුවත්පත් කතුවරුන්ට කියයි කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. වාසුදේව නානායක්කාර විමල් වීරවංශ සහ උදේ ගම්මන්පෙළ කියන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් ලෙස සිටිමින් යුගධන විසම සම්බන්ධයෙන් කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධිය විවේචනය කිරීම වැරදි බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. ඒ වගේම තවත් කාරණා කීපයක් අද ලංකාදීපය අවධාරණය කරනවා කාබනික පොහොර වැඩසටහන සම්බන්ධයෙන්. කාබනික වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් සහ ජනතාව දැනුවත් නොකළ බව කී ජනාධිපතිවරයා විශේෂ ඇමතිවරයාට පමණක් එය තනිව කරන්න බෑ. මේක පිළිබඳව අද මව්බිම් පුවත්පතත් තවදුරටත් පැහැදිලි කරනවා. මේ ජනාධිපතිතුමා ශනික තීරණයක් ගත්ත එක රයිම් මේ තීන්දුවක් ගත්ත පොහොර භාවිතය වෙනස් කරන්න එමෙ නැත්නම් රසායනික පොහොර භාවිතය වෙනස් කරන්න කියලා දේශපාලන වේදිකාවේ විවිධ විවේචකයන් කරන කතාබහට මේ කතාවෙන් එමෙ නැත්නම් ඊයේ පුවත්පත් කතුවරුන් හමුවේ අදහස් පැහැදිලි කිරීමෙන් උත්තර ලැබෙනවා. ඒ කතාව වාර්තා කරන කලින් අර අගම ඇමති තිදෙනාගේ ක්‍රියාකලාපය වැරදි කියලා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරද්දී
අද මව්බිම් පුවත්පත මුල්පිටිය වාර්තා කරනවා වාසු විමල් උදේ කැබිනට්ටුවෙන් ඉවත් කරන්න මට අදහසක් නැහැ ජනපති කියයි කියලා මව්බිම කියනවා. ඒ අනුව මව්බිම් පුවත්පත වාර්තා කරනවා සාමූහික වගකීමක් තුළ ඉන් වියුක්ත මතයක් දැරූ පමණින් වියක්ත නෙවෙයි වියුක්ත මතයක් දැරූ පමණින් තම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූරධරණ අමාත්‍යවරුන් තිදෙනෙකුන විමල් වීරවංශ වාසුදේව නානායක සහ උදේ ගම්මන්පිල කියන අමාත්‍යවරුන් ඔවුන්ගේ අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතයි ජනාධිපතිවරයා අවධාරණය කළා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. එතකොට අමාත්‍යවරු පිළිබඳව පමණක් නෙවෙයි අමාත්‍යංශ ලේකම්වරු සංස්ථා සභාපතිවරු බහුතරය අසාර්ථකයි වැඩ කිරීමේදී ප්‍රායෝගික නැහැ. ඇමතිවරුන් නිලධාරීන් තර්ක කර ඉන්නවා විතරයි මගේ වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනියන්නේ නැහැ. කාබනික පොහොර වැඩේට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇත්තටම සහායක් දුන්නේ නැහැ. මේ කාරණාව අද මව්බිම් පුවත්පත අවධාරණය කරනවා. විද්‍යාත්මක පදනමක් ඔස්සේ උගත් බුද්ධිමත් වියත් පිරිසක් අමාත්‍යාංශවල සහ සංස්ථාවල මුල්පුටු වලට පත් කළත් ඉන් බහුතරයම තම වගකීම් ඉටු කිරීමේදී අසාර්ථක වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අනාවරණ කරනවා. තමා කිසිවිටක එකවරම කාබනික පොහොර සඳහා යොමු වීම පිණිස බලපෑමක් කළේ නැහැ. කාබනික ගොවිතැන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී රසායනික පොහොර 70%යි කාබනික පොහොර 30%ක් ලෙස වගාවට යොදා ගැනීමට කතා කළ නමුත් වසරක් අවසානයේ ඒකේ ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී මොකද සිද්ධ වෙලා තියෙන්නේ පොහොර වර්ග දෙකම එකවර යොදා ගැනීමෙන් ඒවා මිශ්‍ර කොට ගොවිතැන කිරීමට නිලධාරීන් කටයුතු සලස්වලා තියෙනවා. ඔන්න කතාව එළිදරව් වෙනවා. පොහොර මිශ්‍ර කිරීම මගින් හිතකර ක්ෂුද්‍රජීවීන් මිය යන නිසා එම ක්‍රමය සුදුසු නැහැ. රසායනික පොහොරයි ජීව පොහොර නැත්නම් මේ වගේ කාබනික පොහොර දෙක යෙදුවයින් පස්සේ ඒ ජීව පොහොරවල නැත්නම් කාබනික පොහොරවල ඉන්න ක්ෂුද්‍රජීවීන් විනාශ වෙනවා අර රසායනික පොහොර නිසා. ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීමෙන් ජෛව පොහොර සැකසීම ලෝකීය අනුගමනය කරන දියුණු ක්‍රමයක් බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. මට මේ වැඩේට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇත්තෙන්ම සහායක් දුන්නේ නැහැ. මේ කොම්පෝස්ට් පොහොර නෙවෙයි හදන්නේ. එයට එහා ගිය දෙයක්. හරිත කෘෂිකර්මාන්තය කියන්නේ මගේ ඒක අරමුණක්. ඒක අසාර්ථක කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ගෙනුත් ඉල්ලා සිටියා. මොකද මේ මාධ්‍යවල සමහර වෙලාවට අපි වාර්තා කරන්න සිද්ධ වෙනවා රාජ්‍ය වේවා පෞද්ගලික මාධ්‍ය වේවා සමහර කාරණා වාර්තා කරන්න සිද්ධ වෙනවා ජන සමාජයේ සිද්ධ වෙනවා නම් හැබැයි ඒ වාර්තා කරන හැම කාරණාවම ඇත්ත නොවන බව අපි උදේ පාන්දර කතාව පටන් ගනිද්දිම කිව්වා. ඒ තමයි බල්ලගේ කකුල කන එක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා වුණාට ඒක නිවැරදි වෙන්නෙත් නැහැ. බල්ලගේ කකුල කන එක හරි වැඩක් නෙවෙයි. ඒ වගේම ඒක හැමෝම කරන වැඩකුත් නෙවෙයි. ඒක තමයි සරලව කියන්න තියෙන්නේ. ඊළඟට ඊයේ අපි වාර්තා කළා කැබිනට් මණ්ඩලය හමුවට මුදල් අමාත්‍යාංශ ලේකම්ස්ථාර ආටිකල් මහත්මයා සහ මහ බැංකුව අධිපති අදිත්‍යමාල් ගබ්‍රාල් මහත්මයා කැඳවා තිබෙන බව ඒ IMF එකට යනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කියන එක පිළිබඳව විමසීම සඳහා කරුණු විමසීම සඳහා නැත්නම් කරුණු සාකච්ඡා කිරීම සඳහා තීරණය මොකක්ද කියලා වාර්තා වෙන්නේ නැහැ. හැබැයි අද ගාමිණී ජයලත් වාර්තා කරනවා දිනමිනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රටේ ස්වාධීනත්වයේ බිලිදීලා මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නැහැ. මහ බැංකුව අධිපති අජිත්මාත් ගබ්‍රාල් සපත කරයි. ඒ කියන්නේ IMF යන්නේ නැහැ කියන එකද කියවෙන්නේ මේ. විදේශ ණය ගෙවීමේ හැකියාව අපට තියෙනවා කියලා සඳහන් කර සිටිනවා. අද දිනමිනි පුවත්පත තවදුරටත් සඳහන් කරනවා මේ කාරණාව පිළිබඳව. රටේ යුද්ධයක් පැවති අවස්ථාවේදී ඩොලර් මිලියන 800 දක්වා විදේශ සංචිත අඩු වුණා. හැබැයි ඒකේ එහෙම අහිතකර ප්‍රතිඵල අත්ුනේ නැහැ. අපිට ඒක කළමනාකරණය කරගන්න පුරුවන් වුණා. දැන් මේ වෙනකොට අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා වර්ධනය වෙලා තිනවා. ජනවාරි මාසෙම මුල් සතිය වෙනකොට තව මිලියන 400ක් විතර ලැබෙන්න තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 3.5ක් විතර වර්ධනය වෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය සහන පැකේජ් ගත්ත කුඩා රටවල් අස්ථාවරත්වයට පත් වෙලා තියෙනවා. ආජන්ටිනාව මාස 6ක් වගේ සුළු කාලයක් ඇතුළත ජනාධිපතිවරු 5 දෙනෙක් පත්වීම ඒකට හොඳ උදාහරණයක්. IMF යන්න කියලා කියන උදවිය සහ සමහර දේශපාලන නියෝජිතයන් පාර්ලිමේන්තුවේදීත් එහෙම කතා කළා IMF යන්න වෙන විකල්පයක් නැහැ කියලා. ඒතකොට ඇයි ඒගොල්ලෝ එහෙම බල කළේ? ආජන්ටිනාව උදාහරණ ගත්තොත් මාස 6ට ජනාධිපතිවරුන් 5 දෙනෙක් පත් වෙලා තියෙනවා කියලා කියනවා. ඊළඟට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර පැමිණෙන්නේ කොන්දේසි මත රුපියල පාලන තත්වයකට පත් කිරීමට උන් නියම කරාවේ අනිවාර්යයෙන්ම. එහෙම වුණොත් ඩොලර් එකට රුපියල් 240ක් ගෙවන්න වෙයි. මීට කලින් වතාවක් ඒ කියන්නේ 2014 දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි කටයුතු කරපු අවස්ථාවේදී රුපියලට සාපේක්ෂව ඩොලර් එකේ අගය 132 ඉඳලා 185 දක්වා වැඩි වුණා. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් සියලුම ආනයන 120කින් වගේ ඉහළ යන්න පුළුවන්. ඒක දරා ගන්න බෑ. ඒ වගේම රජයේ සතුව පවතින වටිනා සම්පත් විකුණන්න කියාව මේ වගේ අහිතකර කොන්දේසි ඉදිරිපත් වෙවි. ඒ නිසා රටේ ස්වාධීනත්වය බිලිදීලා මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නැහැ කියලා අජිත්මාත් ගබ්‍රාල් මහ බැංකුව අධිපතිවරයා සඳහන් කරනවා. එතකොට IMF යන්නේ නැහැ.
ඉදිරි අවුරුදු 3 ඇතුළත රට හදනවා කියන කාරණා දෙක ප්‍රධාන සිරස්වල වලින් ආවරණය වෙනවා. අද ප්‍රධාන සිරස්වල සියල්ලම ජාතික පුවත්පත්වල සිංහල මාධ්‍යයෙන් පළ වෙන ප්‍රධාන සිරස්වල බවට පත් වුණේ ඔය කාරණාව. ඊට අමතරව තවත් කාරණා තියෙනවා බොහොමයක් කතා තියෙනවා. කූරියා ගහන්නේ කූරියා නෙවෙයි. කූරියා සහ කූරියා ගහනවා කියලා කියන්නේ දෙකක්, කතා දෙකක්, ප්‍රවෘත්ති දෙකක්. ඒ ප්‍රවෘත්ති දෙකක් තියෙනවා. පැහැදිලි දැක්ම කියන එක ප්‍රේක්ෂක ඔබට සහ මාධ්‍ය අපිට මේ දෙගොල්ලොන්ටම අවශ්‍යයි. මාධ්‍ය පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ. ප්‍රේක්ෂක ඔබටත් පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ. පැහැදිලිව පේන්න ඕනේ. රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය ආරම්භ වෙනවා. 40 වසරක ශ්‍රී ලාංකීය රූපවාහිනී ගමන මගේ තිරසර පැහැසර ජාත්‍යන්තර හැරවුම් ප්‍රවේශය නිල සමාරම්භය. කියන්නේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී පද්ධතිය ඩිජිටල් කරණයට ලක් කිරීම, අංකිත විභේදනයට ලක් කිරීම නිල සමාරම්භය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් සලහ පෙරුමැතිතුමාගේ සහ ජපාන තානාපති අතිගරු මිසුකොෂි යහිදෙහි යකි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා කියලා මිසුකොෂි හිදේයකි මහතාගේ ප්‍රධානත්වයෙන් සමාවෙන්න නිවැරදි කළා නම 2021 දෙසැම්බර් 28 වනදා සන්ධ්‍යාවේදී ඓතිහාසික වසරහන් තබන වග පැහැදිලිවම පැහැදිලි. ඒ අනුව මේ ප්‍රේක්ෂක ඔබටත් පැහැදිලි දසුන් නරඹන්න පුළුවන් මේ ඩිජිටල් කරණය හරහා. ඒ මගින් ඒ වගේම අර ඇන්ටනාව අරගෙන වත්තවටේ දුවන්න ඕන වෙන එකක් නෑ ඉස්සරහට. ඊළඟට මාධ්‍ය ආයතන වලටත් Tamanගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න 40 අවුරුද්දකට පස්සේ දරන මේ ඓතිහාසික ප්‍රයත්නය වැදගත් වේවි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. දැන් රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය අද නිල වශයෙන් ආරම්භ කරනවා. ඒ පැහැදිලි දැක්මක් ඔබට සහ අපිට අවශ්‍ය නිසා. වැඩිකල ගුරු විදුහල්පති වැටුප් ජනවාරි මාසයේ සිට ලැබෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කරන ප්‍රකාශය අපි වාර්තා කරනවා. දිනවින පුවත්පතේ සිතාරා සේනානි වාර්තා කරන්නේ. ඒ වගේම සරසවිවල 2020-21 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් බඳවා ගැනීම ජනවාරියේදී ආරම්භ වෙනවා. ඒ අනුව විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට වැඩි කරපු වැටුප ජනවාරි මාසයේ ඉඳලම ලැබෙනවා. ඒ වගේම මෙරට විශ්වවිද්‍යාලයන්හි 2020-21 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි මාසයේ සිට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි 3 වෙනිදා සිදු කරනවා. ඒ වගේම අනිකුත් විශ්වවිද්‍යාලවල කටයුතු ජනවාරි මාසයේම ආරම්භ කරනවා කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා දිනමින පුවත්පතට කියා තිබෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වාර්තාව දිනමින පුවත්පතෙන් උපුටා ගත්තේ. විශ්වවිද්‍යාල ඇරෙනවා, පාසල් ඇරෙනවා. ඊළඟට හැබැයි දුම්රිය ගැන කතා කරන්න ඕනේ. දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. දුම්රිය සාකච්ඡා අසාර්ථකයි. ස්ථානාධිපති වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව. ප්‍රවාහන කටයුතු වලදී ඉන්ධන සහ තිරිඟු පිටි හුණුගල් සිමෙන්ති ප්‍රවාහන කටයුතු වලනුත් ඔවුන් ඉවත් වෙලා, ඒ කියන්නේ Tamanගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරමින් ඉන්ධන තිරිඟු පිටි හුණුගල් සිමෙන්ති ප්‍රවාහන කටයුතු වලනුත් ඉවත් වෙයි කියලා අද වාර්තා කරනවා හින්දික හේවා විතරණ අද පුවත්පතට. ඒ වගේම එෆ් අස්ලම් තවදුරටත් වාර්තා කරනවා මොකක්ද මේ වර්ජනයට හේතුව කියලා. ටිකට් නැතිව කොළඹ ආපු යකඩයකා ටිකට් අරන් යමුද ආයේ අඟුරු කකා කියන සිරස්සලෙන් කදිම සිරස්සලයක්, කවියක් වගේ සිරස්සලයක්. ටිකට් නැතිව කොළඹ ආපු යකඩයකා ටිකට් අරන් යමුද ආයේ අඟුරු කකා කියලා එෆ් අස්ලම් වාර්තා කරන්නේ. පහුගිය දවස්වල දුම්රියේ නොමිල ගමන් කරන්න ජනතාවට අවස්ථාව ලැබුණා. හැබැයි එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුවන පාඩුව රුපියල් කෝටි 1.5කට ආසන්නයි. එතකොට ඇයි මේ දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ විදිහට වර්ජනය කරන්නේ? දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලු විසඳීම, අබලන් දුම්රිය මැදිරි දුම්රිය දහවන ඉවත් කිරීම හා ආනයනය කර ඇති නව මැදිරි දහවනට එක් කිරීම, දුම්රිය විටින්නිට ප්‍රමාද වලට ලක්වන සංඥා පද්ධතිය නිසි පරිදි සවි කිරීම, භාණ්ඩ ප්‍රවාහන හා ශීඝ්‍රගාමී සියලු දුම්රිය යලි දහවනට එක් කිරීම ඇතුළු ඉල්ලීම්. මුල් වෙන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලු විසඳීම. එතකොට මේ විදියට වර්ජනය කරන්න හේතුද මේ ඉල්ලීම්ද ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට ඉන්ධන, තිරිඟු පිටි, හුණුගල් සිමෙන්ති ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වෙන්න තරම් ප්‍රබල ඉල්ලීම්ද උන්ට තියෙන්නේ. මේ අතරේ ස්ථානාධිපතිවරු හදන්නේ අයිතිවාසිකම් මුවාවෙන් වාහන බලපත්‍ර ලබා ගැනීමට කියලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කරන ප්‍රකාශයත් වාර්තා කරනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරනවා දුම්රිය ස්ථානාධිපතිවරු කියන විදිහට සියලු දුම්රිය අවලංගු කළා නැහැ. දුම්රිය ගමන් වාරක 342ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වෙනවා. සුළු දුම්රිය ගණනක් පමණක් එමෙ නැත්නම් දුම්රිය යම් ප්‍රමාණයක් අවලංගු කළා තියෙනවා.
ඒකට පදනම් වෙලා තියෙන කොන්ත්‍රාත් පදනම මත සිටින රියදුරන් අඩුපාඩුවක් තියෙන නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ උත්සාහ කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් වලට මුවා වෙලා දුම්රිය ඉංජිනේරුවරුන් ඇතුළු තෝරාගත් කාණ්ඩයකට ලබා දෙන වාහන බලපත්‍ර ලබා ගැනීමටයි කියලා ඔහු චෝදනා කරනවා. එතකොට ඔහුට චෝදනා කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කෝච්චි ටික යවා ගන්න බැරි සාමාන්‍ය අධිකාරීකම මොකටද කියලා. දැන් මේක පිළිබඳව කතා කළාට පස්සේ අද දිනමින පුවත්පත වාර්තා කරන තවදුරටත් කාරණයක් ඒ තමයි මේ වර්ජනය පිටිපස්සේ මොකක්ද තියෙන්නේ. ඒ අනුව දුම්රිය ස්ථානාධිපති වැඩ වර්ජනය දේශපාලනික අරමුණක් මත සිදුවන දෙයක් කියලා වෘත්තීය සමිති නියෝජිතයෝ කීති සුභාෂිනී සේනානායකයි වාර්තා කර සිටින්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන්නේක්යි දුම්රිය වෘත්තීය සමිති නියෝජිතවරු පවසති. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සමග සමීප සම්බන්ධතා ඇති අයෙක්. එවැගේම ඔහුගේ බිරිඳ සමගි ජන බලවේගයෙන් පසුගිය මැතිවරණයට පෙනී සිට ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ කියන්නේ මේ වර්ජනය ක්‍රියාත්මක කරන උදවිය සමගි ජන බලවේගයට සම්බන්ධයි කියලායි සඳහන් කර සිටින්නේ. ඉල්ලීම් ලබා දී තිබියදීත් එම ඉල්ලීම් වලට එකඟතාව පළ කර සාකච්ඡාවෙන් අනතුරුව එම එකඟතාව කඩ කර වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලී සිටින බව එම වෘත්තීය සමිති චෝදනා කර සිටිනවා. සාකච්ඡාවට ආවම හරි කොන්දේසි වලට එකඟ වෙනවා. ඉල්ලීම් දුන්නාන් පස්සේ ඒවට එකඟ වෙනවා. ඊට පස්සේ එළියට ගිහිල්ලා කාගෙන් හරි ටෙලිෆෝන් කෝල් එකක් ආවයන් පස්සේ කතාව වෙනස් කරනවා කියලායි ඔවුන් සඳහන් කර සිටින්නේ. ඒ අනුව සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයෙක් තමයි මේ වෘත්තීය සංවිධානයේ සභාපතිවරයා කියලා සඳහන් කරනවා. එහෙම වෘත්තීය සමිති ගැන කිව්වයින් පස්සේ තවත් ඒ විදිහේ වෘත්තීය සමිති ගණනාවක් ගැන කියන්න පුළුවන්. කොහොමද දේශපාලනික සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වනේ. ඒතර සජිත්ගේ ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව හම්බන්තොටෙන් ආරම්භයි කියලා අද සූර්ය නුවන් ජයසේකර වාර්තා කර සිටිනවා. මේ උද්ඝෝෂණ අතරතුරේදී දුම්රිය ස්ථානාධිපති වැඩ වර්ජනයේ දේශපාලනික අරමුණක් තියෙනවා කියලා අද වාර්තා කර අධ්‍යයනික පැත්තෙන් සජිත්ගේ ජනතුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව හම්බන්තොටින් ආරම්භයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් ක්‍රියාත්මක කරන ලබන ජනතුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව පෙරේදා හම්බන්තොට නගරයෙන් ආරම්භ කළා කියලායි වාර්තා කර සිටිනේ. ඒ අනුව සතිපොළ වලට ගිහිල්ලා අත්පත්‍රිකා බෙදීමේ කටයුතු ආරම්භ කළා කියලා සඳහන් කර සිටිනවා. එතකොට දුම්රිය වැඩ වර්ජනයේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන කාරණාව වෘත්තීය සංගම් එළිදරව් කරනවා. ඊළඟට වෘත්තීය සංගම් ගැන කිව්වයින් පස්සේ වෘත්තීය සටන් කරන සමහර පිරිස්වලට වෘත්තීය සටන තමන්ගේ අයිතිවාසිකම් ඇත්තටම දිනා ගැනීම සඳහා අවියක් බවටද පත් වෙලා තියෙන්නේ. මොකද පාඩුපිට දෙවන තෙල් සංස්ථාවේ සේවකයන්ට කෝටි 5මාරක බෝනස් කියලා අද ශිරාන් රණසිංහ දිව ඉන පුවත්පතට වාර්තා කරනවා. දිව ඉන පුවත්පතට වාර්තා කරනවා පාඩුපිට දුවන තෙල් සංස්ථාවේ සේවකයන්ට කෝටි 5මාරක බෝනස් කියලා දිව ඉන පුවත්පතටයි වාර්තා කර සිටින්නේ මේ පුවත. ඒ අනුව දිව ඉන පුවත්පත කොහොමද වාර්තා කරන්නේ මේ කාරණාව? ඇතුල් පිටුවක වාර්තා කරනවා තවදුරටත් ඒ උපුටා ගන්න කැමති ශිරාන් රණසිංහ කියනවා තෙල් සංස්ථාව ඉකුත් මාස 3ේදී එක දිගට රුපියල් කෝටි 3000කට අධික පාඩුවක් ලබා තිබුණත් තෙල් සංස්ථා සහ තෙල් තොග ගබඩා පරන්ත සමාගමේ සේවකයන් 5200ක් පමණ ප්‍රමාණයකට දෙසැම්බර් මාසට හිමි ප්‍රසාද දීමනා ලබා දීම සඳහා රුපියල් කෝටි 5මාරක මුදලක් වැය කර තිබෙනවලු. තෙල් සංස්ථාවේ සේවකයන්ට අවුරුද්දකට දෙපාරක් ඒ කියන්නේ අප්‍රේල් සහ දෙසැම්බර් වල බෝනස් ගෙවීම සඳහා රුපියල් කෝටි 10කට අධික මුදලක් අවශ්‍ය වන අතර මීට අමතරව අගෝස්තු මාසයේදී ඉතිරි වූ නිවාඩු දින සඳහාත් මුදල් ගෙවනු ලැබේ. අගෝස්තු මාසයේදී එයා අවුරුද්දේ ඉතිරි වෙච්ච නිවාඩු වලට ඒ දින ගණන් වලටත් ගෙවනවා. තෙල් සංස්ථා සේවකයෙකු සඳහා OT පැය 1000ක් හිමි වන අතර මාසයකට OT පැය 70ක් කිරීමට සේවකයන්ට පහසුකම් සලසා දී තිබෙනවා. කොරෝනා වසංගතය නිසා රාජකාරී වලට එීම දැඩි ලෙස සීමා කර තිබුණත් ඉකුත් වසරට අදාළ බෝනස් දීමනා 2 සහ ඉතිරි නිවාඩු දින වලට අදාළ සියලු ගෙවීම් කිරීමට පාලනාධිකාරිය සමත්ව තිබෙනවා. මේ සඳහා මුදල් ලබාගෙන නැතේ රාජ්‍ය බැංකු දෙකකින් යයිද පාලනාධිකාරිය කියනවා. දැන් පහුගිය දවස්වල කඩිත තෙල් වෘත්තීය සංගම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකුත් ආරම්භ කළා. එතකොට මේ OT අරගෙන තමයි වෘත්තීය සංගම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ වැඩ වර්ජනයේම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ වැඩ වර්ජන දියත් කළේ ආයතන රැකගන්න සංස්ථාව රැකගන්න කියලානේ. එතකොට සංස්ථාව රැකගන්න කියපු වෘත්තීය සංගම් මොකද මේකට කියන්නේ? ආයතනයේ පාඩු ලබන්නේ සේවකයන්ගෙන් නිසා නොවන බැවින් ඔවුන්ට හිමි බෝනස් දීමන ලබා දීමේ වරදක් නැතයි තෙල් සංස්ථා වෘත්තීය සංගම් නායකයෝ කියා සිටිති.
පාඩු පිට දුවන තෙල් සංස්ථාවේ සේවකයන්ට කෝටි 5 මාර්ග බෝනස්. එතකොට වෘත්තීය සංගම් නායකයෙක් කියනවා අපේ වරදෙන් නෙවෙයි මේව පාඩු ලබන්නේ. ඒක නිසා අපි ඒක ගත්තට කමක් නැහැ. එතකොට පාඩු ලබන්නේ කාගේ වරදින්ද කියන කාරණා දැන් පැහැදිලි. ඊළඟට තෙල් ගැන කතාවක් කියපු නිසා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංවර්ධනයේට ඉන්දියාව සමග ගිවිසුමක් අද දිවෙන පුවත්පතේ වාර්තා කර සිටින්නේ. ඒ අනුව දිවයින ඉරිදා හෙළිදරව්ව ගම්මන්පිල හින්දු පත්‍රයට තහවුරු කරයි කියලා දිවෙන පුවත්පත තවදුරටත් සඳහන් කර සිටිනවා. දිවෙන පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව. ඒ අනුව පහුගේ ඉරිදා දිවයිනේදී තමයි මේ කාරණාව ප්‍රකාශ කර සිටියේ. ඒකද හින්දු පුවත්පතට තවදුරටත් තහවුරු කරලා තිබෙනවා. කරපු ප්‍රකාශයක් අනුව ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව තහවුරු කළා කියලා දිවෙන පුවත්පත සඳහන් කරනවා. ට්‍රින්කෝ පෙට්‍රෝලියම් කෝපරේෂන් ගිවිසුම මාසයක් ඇතුළත එනවා කියලා දිවෙන පුවත්පත තවදුරටත් සඳහන් කරනවා. ලංකාදීපයත් මේ කාරණාව ඒව ආකාරයෙන්ම සටහන් කර තිබෙනවා. දැන් වෘත්තීය සංගම් වල කතා කිව්වන් පස්සේ අපි නරක දකින්නව නෙවෙයි අපි හොඳ දකින්නවා. අපි කැමති හොඳ දකින්න, යහපත දකින්න කැමති. වෘත්තීය සංගම් වෘත්තීය කැපවීම කොයිතරම්ද කියලා පෙන්නපු අවස්ථාව දුර්ලභ අවස්ථාවක් වාර්තා වෙනවා. ඒ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්. ජල සම්පාදනයේ නිලධාරීන් සේවකයන් ස්වේච්ඡාවෙන් වැඩ කර මණ්ඩලයට කෝටි 41ක් ඉතිරි කරලා. ගාන අපුඩිය. කුමුදු පුල්ශාන්ත වාර්තා කරන්නේ ඒ අපුඩිය ගැහුවේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ට සේවකයන්ට. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් හා සෙසු සේවකයන් දිනකට හිමි වැටුප් දීමනා ගමන් වියදම් හා අතිකාල දීමනා ලබා නොගෙන ස්වේච්ඡාවෙන් සේවය ලබා දීම නිසා පසුගිය මාස කිහිපය තුළ ජාතික ජල සම්පාදන මණ්ඩලයට කෝටි 41ක මුදලක් ඉදිරි කර ගැනීමට හැකි වූ බව ක්‍රීඩා හතරන කොටුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කියලා අද මවබිම පුවත්පත සඳහන් කර සිටිනවා. දැන් මේකෙත් වෘත්තීය සංගම් වලට විස බීජ දාලා මේවා අඩාල කරන්න එපා. රටට ඕන මේ විද්‍යාවේදී වැඩ කරන්න පුළුවන් වෘත්තීය සංගම් සහ වෘත්තීයභාවය කියලා කියන්නේ ඒකයි. ආයතනය රැකුණොත් තමයි වෘත්තීය සංගම් වෘත්තීය සමිති සේවකයෝ සියලු දෙනා රැකෙන්නේ. ඒ නිසා දුම්රිය නතර කරලා ගිහින් එකපාරට වර්ජනය කළා. ඊළඟට දුම්රියේ මේ මොහොත වෙද්දි බොහෝ පිරිසක් ගමන් කරනවා, විදේශිකයන් ගමන් කරනවා. ඇල්ලට යන්න බලාගෙන දුම්රියෙන් ඇල්ලට යන්න බලාගෙන විදේශීය සංචාරකයන් ලංකාවට එනවා. එහෙම මොහොතක තමයි මේ වර්ජන කරන්නේ. කොහොමුණත් මාර්ගගත ක්‍රමයෙන් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ටිකට් පත් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඉක්මනින්ම හදනවා කියලා දුම්රිය පාලනාධිකාරිය සඳහන් කරනවා. සංචාරකයෝ රටට එන්න පටන් අරගෙන ඊයේ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන කිහිප දෙනෙක් මුණ ගැහුණ හදිසියේ ඔවුන් කියනවා අවුරුදු 2කට පස්සේ තමයි ගෲප් එකක් අරගෙන මේ බස් එකකින් ඇවිල්ලා තිබුණේ. සාමාන්‍යයෙන් අපි දකින කෝච්චි වල බස් වල ගමන් කරන අර වෝකින් ගෙස්ලා කියන කට්ටිය හැබැයි ඊට අමතරව කණ්ඩායම් වශයෙන් සංචාරකයන් ඉන්න පටන් අරගෙන ඔබ නිකම් බලන්න බස් වලින් සංචාරකයෝ කියන සංචාරක බස් රථ වලින් පිරිස ගමන් කරන්න පටන් අරගෙන කියන කණ්ඩායම් වශයෙන් සංචාරකයෝ ඉන්න පටන් අරගෙන ඒක හොඳ ලකුණක්, ඒක සුබ ලකුණක්. ජනාධිපතිතුමා කිව්වා වගේ ඉදිරි අවුරුදු 3 රට හදනවා කියලා. දෙසැම්බර් මුල් දින 26ට විදේශ සංචාරකයන් 69941ක් ඇවිල්ලා. නවෝදයා පවනි වාර්තා කරන්නේ අද ජාතික පුවත්පත් බොහොමයක තිබිච්ච කාරණාව අද පුවත්පතට දෙසැම්බර් මුල් දින 26ට විදේශ සංචාරකයන් 69941ක් පැමිණිලා. ඒ නිසා යන්නේ අර වැදලා ඉල්ලන්නේ වර්ජන කරන්න එපා, පාරට මිනිස්සුන්ව බස්සන්න එපා. එහෙම රටේ සිවිල් සමාජයේ කලබලකාරී ව්‍යවුල්කාරී තත්ත්වයක් තියෙනවා කියලා දැනුනන් පස්සේ ඔවුන් එන්නේ නැහැ. නිසා මේ මොහොතේ ඩොලර් එකක් ආවත් ඒ ඩොලර් එක යනවා කීප දෙනෙක්ට සංචාරක කර්මාන්තයේ නීලෙලින්නට ඉන්න අයට ඊළඟට තැඹිලි ගෙඩියක් විකුණලා පාරේ සංචාරකයන්ගෙන් යම් මුදලක් උපය ගන්න මේ සියලු දෙනාට මේ මුදල් යනවා. ඒ නිසා වර්ජන කරලා මිනිස්සු පාරට බස්සලා තවත් අවුල් කරන්න එපා. අවුලටපත් වෙන්නේ ආණ්ඩුව නෙවෙයි, ආණ්ඩු තියේයි ආණ්ඩු නැති වෙයි. අවුලටපත් වෙන්නේ රටේ ජනතාව. ඒ කාරණාව බොහොම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. සංචාරකයන් ගැන කියපු නිසා සංචාරකයන් තව තවත් රටට ඇදී එවි. මොකද ලෝ වැඩිම ආකර්ෂණයක් දිනු සංචාරක ගමනාන්ත 2000න් 103ක්ම තියෙන ශ්‍රී ලංකාවේ. මේ ස්වාභාවික ආශිර්වාදය අපිට ලැබිලා තියෙනවා. එරන්දි කෞශල්‍ය වාර්තා කරන අද පුවත්පතට ලෝන්ලි ප්ලැනට් වෙබ් අඩවිය තමයි සඳහන් කර සිටින්නේ. මේනුත් මේ සංචාරක ආකර්ෂණ 2000න් 103ක්ම තියෙන ශ්‍රී ලංකාවේ ඒනුත් 50ක් නම් කරලා තියෙනවා. ලංකාවේ තියෙන කැපී පෙනෙන ස්ථාන 50ක් මොනවද ඒවා? ගල් විහාරය, උඩවලව ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය, යාපනයේ කොටුව, කොළඹ ලන්දේසි රෝහල මේ ලෝන්ලි ප්ලැනට් කියන්නේ. ඒතකොට කොළඹ ලන්දේසි රෝහල කියලා කියන්නේ
ඇත්තටම මේ ලන්දේසි කාලේ හැදුව නිසා නෙවෙයි ඒක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන්න කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රතිසංස්කරණය කරපු නිසා තමයි. නැත්නම් ඔය ඩච් හොස්පිටල් පැත්තට කවුරුවත් පය ගහපු පැත්තක් නෙවෙයි. අනිකුත් ස්ථාන අතර තියෙන ගල් විහාරය, උඩවල ජාතික උද්‍යානය, කුමන ජාතික වන උද්‍යානය වගේ ස්වාභාවික සම්පත්. ඊට අමතරව ඩච් හොස්පිටල් එහෙම නැත්නම් කොළඹ ලන්දේසි රෝහල ඒක නවීකරණය කරපු නිසා තමයි ලෝකේ සංචාරක ආකර්ෂණ දිනා ගන්නා සංචාරක ගමනාන්ත 2000 අතරේ මුල් 50 ඉන්නවා කියලා වාර්තා කරන්නේ ලෝන්ලි පැනට් වෙබ් අඩවිය. සංචාරකයන් දෙන්නේ කීයේ අනතුරකටපත් වුණා. සකුරායි තවත් යානයක් කූරියා ගහයි කියලා අද වාර්තා කර සිටිනවා. මව්බිම පුවත්පත ජාතික පුවත්පත් කිහිපයක වාර්තා කර සිටියා. රත්මලානේ ඉඳලා සීගිරියට ගිහිල්ලා ආයේ කොග්ගල යමින් ඉන්න අතරතුරේදී තමයි ලෙබනන් ජාතික සංචාරකයන් දෙදෙනෙක් මේ විදියට අනතුරටපත් වෙන්නේ. සුළු තුවාල ලබා ඔවුන් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා මීගම රෝහලේ කියලා වාර්තා කරනවා. සකුරායි ගුවන් සේවයේ දෙවන යානය තමයි මේ විදියට අනතුරටපත් වෙන. ඊට සතියකට කලිනුත් නියමුවන් පුහුණු කරන යානයක් මේ විදියට හදිසි ගොඩබෑමකට ලක් කළා. ඒ නිසා සකුරායි යානයේ මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම සඳහා ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරු උපදෙස් දුන්නා කියලා වාර්තා කරනවා ජාතික පුවත්පත්. සියලු ගුවන් ගමන් තහනම් කරයි කියලා. ඊළඟට සංචාරක කතාවම කියපු නිසා ගාල්ල කොටු පවුරේ ඉඳලා පල්ලෙහාට පනන ක්‍රේසි ජම්ප් එක කරන ඒ අයට පුරාවිද්‍යාවෙන් අවසර ලබා දුන්නා කියලා නිපුණ ඒකනායක වාර්තා කරනවා. ගාල්ල කොටු පවුරේ බැම්ම උඩ සිට මුහුදට පනන පුරාවිද්‍යාවෙන් තරුණයන්ට අවසර දුන්නා කියලා කියනවා. ඊළඟට අර කූරියා ගැහුවේ ගුවන් යානා. කූරියා සහ කූරියා ගහනවා කියලා කියන්නේ දෙකක්. වීරයන් සහ කූරියන් අතර වෙනස දරුවන්ට කියා දෙන්න ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පිරු මහත්මයා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඒ අනුව යෝධයන් සහ බාලයන් අතර වෙනසත්, වීරයන් සහ කූරියන් අතර වෙනසත් දරුවන්ට කියා දෙන්න. ඒ වගේම ඒ අතරේ තවත් වැදගත් දෙයක් තියෙනවා. අමාරුවෙන් හම්බ කරගත්තු 710 හොරකම් කරගත්ත ඩොලර් 100ට වැඩිය වටින බවත් දරුවන්ට කියා දෙන්න කියලා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පිරු මහත්මයා මාතර මහින්ද රාජපක්ෂ විදුහලේ ගුරු උපහාර උළෙල සහ දරුවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් සඳහන් කර සිටියා. වීරයන් සහ කූරියන් අතර වෙනස දරුවන්ට හඳුන්වා දෙන්න කියලා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන්නේ ගුරු දෙගුරුන් හැමත. වයඹ විශ්වවිද්‍යාලයේ නගර සංවර්ධන වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භයි. අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වුණේ ඩොලර් මිලියන 28ක සහනනායක සෞදි සංවර්ධන අරමුදල් ලැබුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා නිල වශයෙන් මේ අවස්ථාවට සහභාගී වෙච්ච ආකාරය අරලියගහ මන්දිරයේ සිට ඒ අනුව කුලියාපිටිය පරිශ්‍රයට රුපියල් මිලියන 1942ක්, මාකඳුර පරිශ්‍රයට මිලියන 1973ක් වැය කිරීමට නිමිතයි. ඒ වගේම දැනට පවතින පීඨ ගොඩනැගිලි සංකීර්ණයට උපකරණ මිලදී ගැනීමට ඊට අමතරව මිලියන 262ක් ලැබෙනවා කියලත් අද වාර්තා කරනවා දිනමින පුවත්පත. කූරයන් සහ වීරයන් අතර වෙනස අපි වාර්තා කළා. ඊට පස්සේ බස් ගාස්තු වැඩි වෙනවා. බස් ගාස්තු වැඩි වෙන්නේ කොහොමද? බස් ගාස්තු නගින්නවා අවම ගාස්තු රුපියල් 16යි, ඒ කියන්නේ රුපියල් 2කින් වැඩි වෙලා තියෙනවා. නිමල කොඩිතුවක් අපි වාර්තා කරන්නේ බස් ගාස්තු 8කින් සහ අවම බස් ගාස්තු රුපියල් 2කින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළ තිබෙනවා. මේ අනුව රුපියල් 14 ගාස්තුව රුපියල් 16 දක්වා වැඩි වෙනවා කියලා සඳහන් කරද්දී ඒකෙන් සෑහීමකටපත් වෙන්න බෑ කියලා ගමන විජේරත්න මහත්තයා කියනවා. නිමල් කොඩිතුවක් අපි වාර්තා කරන්නේ ඒක එහෙම නොවුන නම් තමයි පුවත බවට පත් වෙන්නේ. බස් ගාස්තු වැඩි කිරීම සෑහීමකටපත් වෙන්න බෑ. ඕනනම් වර්ජනයක් දියත් කරાવી. ඒ අතරේ පහුගිය දවසක පුවත්පතක වාර්තා කර සිටියා ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කර සිටියා කුකුල් මස් කිලෝව 1000ක් වෙයි, බිත්තර රුපියල් 50ක් වෙයි, නත්තලට ඔන්න මෙන්න තියලා වාර්තා කරේ. ඒ අතරේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපතිවරයා මේ පුවත සම්බන්ධයෙන් අවධානය දක්වමින් කියනවා නෑ ඒ කතාව බොරුවක්. කුකුළු මස් කිලෝ රුපියල් 1000ක්, බිත්තරයක් රුපියල් 50ක් වැඩි කරන්න අපි තීරණය කළා නෑ. මේ දැන් තියෙන්නේ උපරිම මිල කියලා ඔවුන් සඳහන් කර සිටිනවා. අද අරුණ පුවත්පත තමයි මේ ප්‍රවෘත්තිය සඳහන් කර සිටින්නේ. එතකොට ඔවුන් කියා තිබෙනවා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කියනවා අපිට ප්‍රශ්න කීපයක් තිබුණා තමයි. එකක් තමයි ඒ ප්‍රශ්න තිබුණේ එකක් අපිට ඒ ප්‍රශ්න තියෙන කුකුළු ආහාර සම්බන්ධයෙන්. එතකොට මේවට සහන ලැබෙමින් පවතිනවා. ඒ නිසා මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ. තව ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි සමහර බෙහෙත් වර්ග සහ සෝයා ගෙන්නන එකේ ගැටලු තිබුණා. ඒ ගැටලු තවදුරටත් තියෙනවා. ඒවා निराකරණය වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඊළඟට තිරිඟු සම්බන්ධයෙන් නැත්නම් බඩ ඉරිඟු මේ වගේ කියන්නේ සත්ව ආහාර වලට අවශ්‍ය කරන අනිකුත් අමුද්‍රව්‍ය පිළිබඳව තිබිච්ච ගැටලු निराකරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ රුපියල් 1000ට කුකුළු මස් කිලෝ එකයි කියන එක ඒක වෙන්න බෑ. බිත්තරේ රුපියල් 50ටයි කියන එක ඒක වෙන්න බෑ. මේ ඇවිල්ලා තියෙන උපරිම මිල මින් එහාට යන එකක් නෑ කියලා සඳහන් කරනවා. ඒ අනුව තවත් පහුගිය දවස්වල පළ වෙච්ච
ප්‍රවෘත්තියක් විදිහට පළ වෙච්ච මතයක් බොරුයි කියලා තහවුරු වෙනවා. කොහොමුණත් ඒ ප්‍රවෘත්ති අතරේ වාර්තා නොවන එක කාරණාවක් අවුරුදු 40කට පස්සේ අපරාධ අඩුම අවුරුද්ද 2020 අවුරුද්ද 2020 දී බරපතල අපරාධ අඩු වෙලා නිර්මාණී තිලකසිරි වාර්තා කරන්නේ වසර 40කට පස්සේ තමයි මේ විදිහට බරපතල වාර්තා අවම වෙලා තියෙන්නේ. එතකොට මේවා ඉබේ වෙච්ච දෙයක්ද? මේවා ඉබේ වෙච්ච දෙයක්ද? එකක් තමයි සුරක්ෂිත රටක් නිර්මාණය කරනවා කියන පොරොන්දුවක් ජනතාව ගත්ත ජනාධිපතිවරයාගෙන්. ජනතාව තමයි ගත්තේ ඒ පොරොන්දුව ජනාධිපතිවරයාගෙන් සුරක්ෂිත රටක් බිහි කරන්න කියලා. ඒ අනුව මද්ද්‍රව්‍ය පාතාල මර්ධනය කිරීමේ ප්‍රතිඵල විදියට තමයි 2020 අවුරුද්දේ බරපතල අපරාධ අඩු වෙලා තියෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ එක රටක් එක නීතියක්. කාති උසාවිය අහෝසි කරන්න හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙක් මොහොමඩ් සයිබුර් ඉල්ලයි කියලා එක රටක් එක නීතියක් කාර්යසාධක බලකායට මෙහෙම ඉල්ලීමක් කළා තියෙන්නේ. කාති උසාවිය නිසා මුස්ලිම් කාන්තාවන් වන පීඩාවන් ඔවුන්ට වන පීඩාවන් තම නිතාම හොඳින් දන්නවා. හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙක් වන සුබයිර් ඉල්ලයි කියලා වාර්තා කරනවා අද පුවත්පත. ඊළඟට මේ සියලු සාර්ථකත්වයන් අපිට අත්පත් කරගන්න පුළුවන් කොරෝනා සාර්ථකව මර්ධනය කළොත් මේ වෙනකොට මර්ධනය කරලා තියෙනවා. හැබැයි ඉන්දියාව ඔමික්‍රෝන් රැල්ලකට සූදානම් වෙයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත 8කට ඇඳිරි නීතිය පනවයි කියලා තවදුරටත් අරුණ පුවත්පතත් සඳහන් කර සිටිනවා. ඉන්දියාවේ ප්‍රාන්ත 8කට ඇඳිරි නීතිය පනවන පුවතත් අපි උපුටා ගන්නවා විදේශ පුවත් අතරින්. ඒ අනුව සහන් වික්‍රමගේ වාර්තා කරනවා ඉන්දියාවේ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වයක් කෙමින් උත්සන්න වෙමින් පවතිනවා. ඒ අනුව මේ තත්ත්වය නිසා ප්‍රාන්ත 8කට රාත්‍රී ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඉන්දියාවේ ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම මුම්බායි නගරයේ පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, ඊට අමතරව දිල්ලි, කර්ණාටක, ඇසෑම්, උත්තර ප්‍රදේශ, හරියානා, මධ්‍ය ප්‍රදේශ, ගුජරාත් වගේ ප්‍රාන්තවල රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ බොහොමයක රාත්‍රී 11 සිට අලුයම 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා වාර්තා කරනවා. රෑ 11 ඉඳලා උදේ 6 වෙනකන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා ඉන්දියාවේ. ඒ ඉන්දියාවේ ඔමික්‍රෝන් රැල්ලට සූදානමක් විදියට. හැබැයි එහෙ කවුරුවත් අහලා නැහැ. රෑ 11 ඉඳලා උදේ 6ට ඇඳිරි නීතිය දාන්නේ වවුල්ලු එහා මෙහා යන එක වළක්වන්නද කියලා. එහෙම කතා කවුරුවත් ඉන්දියාවේ අහලා නැහැ. මොකද ඉන්දියාවේ ජනතාව දන්නවා මේකෙන් බැට කාලා ඒක ප්‍රතිඵල හොඳින් දන්නවා. ලංකාවේ බූස්ටර් එන්නත ලබා දෙන තුන්වන මාත්‍රාවත් ලබා දෙනවා. හැබැයි බූස්ටර් එන්නත ලබාගෙන තියෙන්නේ 50%යි කියලා වාර්තා කරනවා. බූස්ටර් එන්නත ලබාගෙන තියෙන්නේ 50%යි. ඒ වුණාට සිව්වන එන්නතක් දෙන්න ලෑස්ති. වරුණ පෙරමුණ වාර්තා කරනවා අරුණ පුවත්පතට කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයන්ට සිව්වන බූස්ටර් එන්නත ලබා දීම සම්බන්ධව දත්ත සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හේමන්ත හේරත් මහත්මයා කියනවා. ඒ වගේම කොවිඩ් තොරතුරු රැස් කිරීමේදී අඩුපාඩු සිදු වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා කියලා නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන්නේ. ගත වූ නිවාඩු දින කිහිපය තුළ කොවිඩ් තොරතුරු රැස් කිරීමේදී යම් අඩුපාඩුවක් සිදු වුණා. හැබැයි ඒක සත්‍යවසන් කිරීමට හිතාමතා කරපු දෙයක් නෙවෙයි. මේ කටයුතු නිවැරදි කරනවා කියලාත් හේමන්ත හේරත් මහත්මයා ඊයේ ප්‍රකාශ කළා කියලා අද පුවත්පත වාර්තා කරනවා. කොරෝනාස්සේ ඩෙන්ගුත් වැඩි වෙනවා. රෝගී දරුවෝ සතියකට 50ක් හඳුනා ගන්නවා කියලා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කියනවා. ඩෙන්ගු ආශ්‍රිත ආසාදිතයන් 50ක් පමණ දරුවන් දෛනිකව වාර්තා වෙන සතියකදී වාර්තා වෙනවා කියලා කොළඹ රිච්වේ ආරය ළමාරෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා ලංකාදීපයට සඳහන් කළා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. සෞඛ්‍ය මෙහෙම අත්‍යවශ්‍ය සේවයක් බවට පත්වෙමින් තියෙද්දී හෙද පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය සේවා වර්ජනයකට සැරසෙයි කියලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෘත්තීය සමිතියේ නායක සමන් රත්නප්‍රිය සඳහන් කරනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අනුව හෙද පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවා වර්ජනයකට සැරසෙයි කියලා අද පුවත්පතේ වාර්තා කර සිටින්නේ. අද පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන පුවතක් තවදුරටත් මේ පුවත වාර්තා කරනවා. දෙවන පිටුවේ තවදුරටත් විස්තර වාර්තා කරනවා. මොන වගේ කාරණා මතද මේ වර්ජනය කරන්න සූදානම් වෙන්නේ? ඉන්දික හේවා විතරණ කියනවා මේ සේවාවන්ට ඇති වී තිබෙන උසස් වීම් ගැටලුව විසඳීම සඳහා බලධාරීන් මේ වෙනකොට යම් උත්සාහයකින් තිබුණද ඒ තුළින් උසස් වීම් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ සීමිත පිරිසකට නිසා. මේ උසස් වීම් ගැටලුවකට නිසා තමයි මේ වෙලාවේදී හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්මයා නියෝජනය කරන වෘත්තීය සංගම් වැඩ වර්ජනයකට සැරසෙන කියලා වාර්තා කරනවා. ඊළඟට පොහොර පිළිබඳ ගැටලුව නිරාකරණය වෙනවා. පෙබරවාරි වෙන විට පොහොර ප්‍රශ්නේ විසඳේවි. ඇනවුම් තොග ඇවිත් කියලා අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත්‍රන මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. ඒ අනුව තේ වගාව සඳහා අවශ්‍ය කරන පොහොර ඇනවුම් කරපු පොහොර ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැටලු ටික විසඳෙයි පෙබරවාරි මාසෙ වෙනකොට කියලා සඳහන් කර සිටිනවා. ඒ කියන්නේ උදා වෙන අවුරුද්ද ගැටලු නිරාකරණය කරගෙන ගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙයි. ඊළඟට පොහොර ගැන කිව්වම
වගාව ගැන කතා කරන්න වෙනවා. නැහැයි කියන ඩොලර් ඇහිඳ ගන්න එන්න අපි ගාවට කියලා කවුද මේ කියන්නේ? නැහැයි කියන ඩොලර් ඇහිඳ ගන්න දඹුල්ලේ පළතුරු ගස් යටට එන්න සිරස්තලයේ හරිම ආකර්ශනීයයි. නැවතත් අරුණ පුවත්පතේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති වැවල වැව ගම්මානයේ පළතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ගස් විනාශ වී යනවා. ඒ නිසා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන කාලයක පටන් වැවල වැව ප්‍රදේශයේ ගොවීන් පේර, අඹ, කටුවනෝද, ගස්ලබු, දෙළුම් ආදී පළතුරු වගාවන් කරනවා. අවුරුද්දක පමණ කාලයක සිට පවතින මේ පොහොර සහ රසායනික භාවිතය පිළිබඳ තියෙන ගැටලුව නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. කිලෝ 4000ක පේර අස්වැන්න 700ට අඩු වෙලා කටුවනෝදා වගාවත් කොට උඩ කාබනික පොහොර ගැන කිසිම මඟ පෙන්වීමක් නැහැ. මෙන්න අර ජනාධිපතිතුමා කියපු කතාව. ඒ කියන්නේ ප්‍රතිපත්තිය ගත්තා, වාද කර කර හිටිය. හැබැයි මේක ජනතාව අතරට ගෙනියන්න බැරි වුණා. ඇමතිවරයටත් ජනාධිපතිවරයටත් මේක කරන්න බෑ. අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වැඩ කරන සේවකයන් මේ ජාතික ප්‍රතිපත්තිය ජනතාව අතරට ගෙන යා යුතුයි. හැබැයි කාබනික පොහොර ගැන කිසිම මඟ පෙන්වීමක් නැහැ කියලා ගොවින් කියනවා. කිලෝ 4000ක පේරාස්වැන්න 700ට අඩු වෙලා කියලාත් උන් කියනවා. හැබැයි ඒ 4000 අස්වැන්න 700ට අඩු වුණාට කාබනික පොහොර වලින් වගා කරපු නිසා, මෙතන රසායනික පොහොර වලින් තොරව වගා කරපු නිසා ඇත්තටම අර 7000 එහෙම නැත්නම් 4000 අස්වැන්න ලාභය මේ කිලෝ 700න් ගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. අස්වැන්න 700ට අඩු වෙලා කියලා තියෙනවා. රසායනික පොහොර වල වගේ ගහ නිකන් ලකේට හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළ අර විදියට බර නොවෙන්න පුළුවන් පළවෙනි පියවරේදී. හැබැයි මේ වෙනකොට මේ පරිසර හිතකාමී ජීව පොහොර වර්ධනය කරලා තියෙනවා. නැනෝ තාක්ෂණය ඔස්සේ සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අර කොම්පෝස්ට් කඳු කරගෙන දානවා කියන එක නෙවෙයි. නිසා මේ අලුත් තාක්ෂණ ඔස්සේ වගා කරද්දී පළවෙනි පියවරේදී අස්වැන්න යම් අඩුවීමක් වෙන්න පුළුවන්. හැබැයි දෙවන තුන්වන පියවරේදී සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. එතකොට ඒ ලැබෙන අස්වැන්නට ලැබෙන මිල රසායනික පොහොර ගහලා ලබා ගන්න අස්වැන්නින් තමන්ගේ අතට එන ආදායමට වඩා වැඩි. ඒක ගොවි ජනතාවට කියන්න කවුද උත්සාහ කරන්නේ? ස්වාධීන රූපවාහිනිය අපි නම් එහෙම උත්සාහ කරනවා. පත්‍ර මේන්තුවේකට ඉඩක් ගන්නවා. ඒ වගේම අපේ සුනිල් අයියා, නිෂ්පාදක සුනිල් මහත්මයා එහෙම ගොවිබිමට ගිහිල්ලා මේ තොරතුරු ස්වාධීන රූපවාහිනිය මගින් ඔබට කියනවා. පොහොර ගැන අවිශ්වාස නම් යලිත් බාර දෙන්න. ආය නිකන් මාධ්‍ය ඉස්සරහට කැමරා ගෙන්නලා මේවා සංවිධානාත්මකව කරන්නේ කවුදත් කියලා පැහැදිලි. දැන් කැමරා ගෙන්නලා කැමරා ඉස්සරහා මේ පොහොර විසි කරන්න එපා, දියර පොහොර කුඹුරු වලට හලන්න එපා. පොහොර ගැන අවිශ්වාස නම් යලිත් ගෙනල්ලා බාර දෙන්න. පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ගොවි ජනතාවට කියයි. අපි දකිනවා සමහර වෙලාවට ෆිෂ් ටොනික් එක විසි කරලා පෙන්නනවා මේවා බල්ලෝ ඇවිල්ලා ලෙව කරනවා කියලා. ෆිෂ් ටොනික් හදන්නේ මාළු අපද්‍රව්‍ය වලින්. එතකොට ඒ නිසා එහෙම සුනකයන් එහෙම එයි, බල්ලෝ එහෙම එයි. හැබැයි ෆිෂ් ටොනික් කියලා කියන්නේ ඊටාම හොඳ පරිසර හිතකාමී දියර පොහොරක්. එක පැත්තකින් ඒක පොහොරක්, අනිත් පැත්තෙන් පලිබෝධ මර්ධනය කරන ක්‍රමයක්. මේ වගේ මාධ්‍ය ඉස්සරහා නාටක නිර්මාණය කරලා පලිගන්නේ කාගෙන්වත් නෙවෙයි, අනාගතයෙන්. අනාගතයේ ඔබට මට උපදින්න දරුවන්ට ඔවුන්ගෙන් තමයි මේ පලිගන්නේ. ඒක අපි හැමදෙනාම කැමරා මානද්දි, ඊළඟට ඒවා වාර්තා කරද්දි සහ ඒවා සැලසුම් කරද්දි ඒවට සහභාගී වෙද්දී හිතලා බලන්න වෙනවා. මේ කෘෂි රසායන පලිබෝධ රසායනික පොහොර වෙනුවෙන් කවුරු හරි කටයුතු කරනවා නම් ඒ පලිගන්න වෙන කාගෙන්වත් නෙවෙයි, රටේ අනාගතයෙන්. කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වෙනා තරුණියන් ළඟ ඩාන්සින් ටැබ්ලට්, කොකේන් සහ කුෂ් මද්‍රව්‍ය තුගයක් තිබිලා යන්න හදලා තියෙන දික්වැල්ලේ සාදයකට. මාසයකට විතර කලින් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා තවත් යාළුවෙකුගේ ගෙදර පාටි එකක් තියෙනවා කියලා තමයි 31st නයිට් එකට පාටි එකක් තියෙනවා කියලා තමයි යන්න ගිහිල්ලා තියෙන්නේ. කොහොමුණත් කොට්ටාවේ අධිවේගී පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ උකුසු ඇසට හසු වෙලා මේ තරුණියන් අත්අඩංගුවට ගත්ත කියලා වාර්තා කරනවා. දැන්ම නෙවෙයි, තව මාස දෙක තුනකින් මම කට අරිනවා හිටපු ජනාධිපති මෛත්‍රී කියයි කියලා වාර්තා කරනවා. ඒ කියන්නේ අපි නහය වහ ගන්න වෙයිද? නිලන්ත මధుරාවලයි වාර්තා කරන්නේ තව මාස දෙක තුනකින් මම කට අරිනවා කියලායි සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඔහු කියනවා ජාත්‍යන්තරය මේ වෙනකොට රටට සලකන්නේ නැහැ. මීට වඩා ප්‍රබල කරුණු තියෙනවා. ඒ ගැන මම මේ වෙලාවේ නෙවෙයි, තව මාස දෙක තුනකින් කියන්නම්. අද කොළඹ කුණු ගොඩකට පයින් ගැහුවා ජනාධිපති අපේක්ෂකයෝ 10ක් 15ක් ඉසු වෙනවා. ජනාධිපති අපේක්ෂකත්වයක් යලි ලබා ගැනීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. අපි තමයි ලෝකේ, අපි තමයි ලොක්කෝ, අපි
පුළුවන් අපිට පුළුවන් හොඳටම ආණ්ඩුව අරගෙන කරන්න ඔක්කොම ප්‍රශ්න විසඳන්නම් කියලා කතා කරන අය ඕන තරම් ඉන්න බව පේනවා. ඔය පොදු අපේක්ෂකයන් ගොඩේ ඉන්නවා කියලා කියනවා. ඒ කාටද ගැහුවේ කියලා ඒකට පේන්න තියෙනවා. හැබැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා රාජ්‍ය මන්ත්‍රීතුමා නම් කිව්වේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කියලා. ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මානවිකයන් නීතිය සාමයේ සුරකිනවා නම් විතරයි මගේ පාලන සමය කිසිසේත්ම නොද මේ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අදමුදල වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කළා තියෙනවා කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා. මේ මානව හිමිකම් කියලා බටහිරින් එන සංකල්පයේ මිම්ම කොතනද කියන එක පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා මිම්ම තියෙන්නේත් ඔවුන් ගාව. ඒ මිම්ම අපිට දෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට ඕන කෙනෙක්ට අවශ්‍ය වෙලාවට මිම්ම හදලා අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිර කර ගන්න පුළුවන්. ඒ නිසා මේ මානව හිමිකම් කියන මිම්ම ඇයි ඒ කාලේ දැම්මේ නැත්තේ කියන එක පැහැදිලි සහ දැන් ඇයි දානවා නම් ඒකටත් කාරණා පැහැදිලි. අද දිවයින පුවත්පත වාර්තා කරපු කාරණාවක්. නෑ අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරපු කාරණාවක් තියෙනවා. වීසා අතතිව ඇමරිකා යන්න ගිය මේජර් ජෙනරාල්ට ගුවන් යානයේ දොර වැසේ. මෙන්න මානව හිමිකම් ගැන කතා කළානේ. මානව හිමිකම් ගැන කිව්වම අර රෙද්දපල්ලෙන් බේරෙන මානව හිමිකම්. වීසා අතතිව ඇමරිකා යන්න ගිය මේජර් ජෙනරාල්ට ගුවන් යානයේ දොර වැසේ තිස්සරවින්ද පෙරේරා වාර්තා කරන්නේ මේ පුවත. තමන්ගේ දියණියගේ කුළුඳුල් දරුවා බලන්න පවුලේ අය එක්ක ඇමරිකාවට යාමට පැමිණි මොහොතේ කටුනායක ගුවන්තොටුපළේදී තමා හරවා යැවීමට ගත් තීරණය ජලික් සලකා බලන ලෙස මේජර් ජෙනරාල් උදේ පෙරේරා මහත්මයා ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඊළාම් මෙහිමේ යුද අධ්‍යක්ෂවරයෙක් විදිහට එවැගේම මැලේසියාවේ LTT ජාත්‍යන්තර නායකයෙක්ව හිටපු පද්මනාදන් KP අල්ලගෙන මෙරටට ගෙනීමට නායකත්වය දුන් නිලධාරියෙක් විදිහට මේජර් ජෙනරාල් උදේ පෙරේරා ප්‍රසිද්ධයි. ඔහු කියනවා අපිට බෝඩින් පාස් එකත් කඩලා ගුවන් යානයට යන්න හදද්දි සිංගප්පූරු ගුවන් සමාගමේ මැනේජර් ඇවිත් කිව්වා USA වලින් මාව යානයට ගොඩ ගන්න එපා කියලා කිව්වා. දහසක් දෙනා මැද මට ආයේ හැරෙන්න සිද්ධ වුණා. බිරියයි දරුවා අඬ අඬ ඇමරිකාවට ගියයි කියලා මේ සඳහන් කර සිටින්නේ. එතකොට මේ රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරපු එක තමයි 30 වසරක යුද්ධය හමාර කිරීමෙන් සිද්ධ වුණේ. එතකොට ඒ මානව හිමිකම් ආරක්ෂා කරපු රණ විරුවන්ට තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. එතකොට තවදුරටත් කතා කරනවා මානව හිමිකම් ගැන. මනුෂ්‍යත්වයේ අයිතිවාසිකම් පිළිබඳව උත්තරීතර මානව හිමිකම් පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ඒක ගරු කරනවා. හැබැයි බටහිරින් ගේන මේ මානව හිමිකම් සංකල්පය පිළිබඳව අපිට තියෙන ගැටලුවක් බ්‍රේක් කියලා කියනවා. බ්‍රේක් ගහන්න වෙනවා. මොකද ඒක අපි නැවතවතාවක් අවධාරණය කරනවා මේ මානව හිමිකම් කියන මිම්ම තියෙන ඒගොල්ලෝ ගාව. ඒගොල්ලෝ ඒක අපිට දෙන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් නිසා කතා කරන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාටත් මතක් කරලා දෙන්න කැමති වීසා අතතිව ඇමරිකා යන්න ගිය මේජර් ජෙනරාල්ටත් දොර වැහි ඔන්න මානව හිමිකම් වල තත්ත්වය. දයාසිරි රාජ්‍යමතුමා හොඳ ගායකයානේ. මේ දවස්වල සින්දුවක් කියාගෙන යනවලු. එපා වුණොත් හෙට ඕනෑ වෙයි. නාවොත් ඔයාට තරහ හිතෙයි. ඕ JVP ඕ JVP අනුර කුමාර මාත්‍යා කිව්වනේ නෑ අපිට ඕනේ නෑ අපි යන්නේ නෑ අපි නිර්මල පක්ෂයක විතරයි වැඩේ යන්නේ ආණ්ඩු කරපු කවුරුවත් එක්කවත් එහෙම යන්නේ නෑ කියලා අංජන කියන්නේ ඒ නිසා එපා වුණොත් හෙට ඕනෑ වෙයි නාවොත් ඔයාට තරහ හිතෙයි ඕ JVP කියලා. හසන්ත විජේනායකගේ පොකට් කාටුන් එකට යනවා හුරේරා අරුණ පුවත්පතෙන් තෝරගන්නේ PB ඉල්ලාස් වෙලාලු. විමල්ට අද නින්දයාවි සර්. ඒ අතරේ හසන්ත විජේනායකගේ ඊළඟ කාටුන් එක තෝරගන්න අරුණ පුවත්පතේ දැන් ගොවියට මොකද වෙලා තියෙන්නේ? ගෙදර ගෑස් පුපුරනවා. ඊට පස්සේ පෝර කෑන් එකත් පිපුරුවා කියමුකෝ. ඒක නිසා බයේ කුඹුරට දුවනවා. කුඹුරට දුවනකොට මෙන්න බොලේ ප්ලේන් කඩාගෙන වැටෙනවා ඔළුවට. හනේ ගොවීන්ට වෙච්ච දෙයක් කියලා වැඩක් නැහැ. අංජනගේ තෝරගන්නවා කාටුන් එක ඊළඟට වසංගතේ නිම වෙනතුරු බාණ්ඩ මිල තවත් වැඩි වෙයි කියලා ජොනි කියනවා. කොහොමද ටිකිරි මොලේ? වසංගතේ නිම වෙන්නේ නැහනේ. කොහොමද ටිකිරි මොලේ? අංජනගේ කාටුන් එක දින වෙන පුවත්පතේ අකමැත්තෙන් වුණත් බස් කාසු වැඩි කරන්න වෙනවලු බං. එහෙනම් අපිටත් අකමැත්තෙන් වුණත් පයින්ම යන්න වෙනවා. ඔය බස් කාසු කතාවම මරිසිපාල කියන්නේ මෙහෙමයි. අකමැත්තෙන් වුණත් බස් කාසු වැඩි කරනවා කියලා දිලුම් අමරුගම කියනවා. හරි අපිත් ඉතින් කැමැත්තකින් නෙවෙයිනේ ඔය ගාස්සු ගෙවන්නේ. දවසේ පද 4 තෝරගන්නවා මව්බිම පුවත්පතෙන් විදුර අබේනායක තමයි මේ කවිය ලියන්නේ. නිදහස ලබා නවතා ගැසට් පෙර හැර බෙද සහන මලු ටිකක් අඩු කර ඉඳ ආණ්ඩුවේ සුදු ලුණු පොඩි කර අදටත් අනේ බන්දුල විඳින කරදර අදටත් අනේ බන්දුල විඳින කරදර විදුර අබේනායක කියනවා බන්දුල කරදර වින්දර කමන්නේ අපිට සතුසේ ඉන්න පුළුවන් නම් සතුසේ ඉඳිමු
ඔබ පරිස්සම් වෙන්න හෙට නැවත මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.